මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අභාව ප්‍රාප්ත නිසලි පියත්මා දියණියගේ ලොකු අම්මා වන මුල්ලේරියාවේ පදිංචි නිල්මිනි ප්‍රේමරත්න මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2022 වර්ෂයේ පෙබරවාරි මාස 18 වන දින අවුරුදු 23 වන භද්‍ර යෞවන වියේදී අකල්හි ජීවිතයෙන් සමුගැනීමට සිදු වූ නිසලි පියත්මා පීරිස් දියණිය කෙටි කලක් තුල වුවත් ඇය ගත කළ පුණ්‍යවන්ත ජීවිතයත් ඇය වෙත ජීවිතය පිළිබඳ තිබූ අවබෝධයත් මහත් බැතියෙන් සිහිකර ඇයට උපහාර පිණිස පවත්වන මේ උතුම් ධර්මදේශනයේ කුසල ශක්තිය ඇය වෙත අනුමෝදන් වේවා. එසේම පින් මද තැනක වේනම් ඉන් අත්මිදේවා. භව ගමනේදී මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා. මේ දීර්ඝ සංසාර ගමනේදී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කල්යාණ මිත්‍ර ගුරු දෙමව්පියන් හමු වී ශ්‍රී සද්ධර්මය අසා අවබෝධය ලැබ නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකි වේවායි සෙනෙහසින් ප්‍රාර්ථනා කරනවා. එසේම මහත් වියෝදුකට පත් වූ දියණියගේ දෙමාපියන් සහෝදරයා හා සහෝදරියන් ඇතුළු මෙවැනි වියෝවන්ගෙන් දුකටපත් සියල්ලන්ගේම සිත් මේ උතුම් ධර්මදේශනය අසා සුවපත් වේවා. දුකින් අත්මිදේවා. එසේම ලොව වසන අනන්ත වාසනාවන්ත දෙමාපියන්ට දූ පුතුන්ට මෙම උතුම් ධර්මය ඇසේවා වැටහේවා. ඒ අනුව අප්‍රමාදී වේවා. තවද සියලු දුකේදී නිල්මිනි ප්‍රේමරත්න මහත්මියට සිත දුකින් මුදවා ගැනීමට උපකාර කරන අයෝමා වික්‍රමසිංහ මහත්මියට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවනින් සැනසේවා. එමෙන්ම පුණ්‍යවන්ත ගෞරවනීය ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් භව නිරෝධගාමිනී පටිපදාව ලෝකයාට හෙළි කිරීමට නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂ සම්පත්තියත් ලැබේවා. උන්වහන්සේට මේ භවය අවසන් භවයේම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිකෝ භික්ඛවේ ලෝභෝ කම්මනිදාන සම්භවෝ දෝසෝ කම්මනිදාන සම්භවෝ මෝහෝ කම්මනිදාන සම්භවෝ ලෝභක්ඛයෝ දෙසක්ඛයෝ මෝහක්ඛයෝ කම්මනිදාන සංඛයෝ තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ ධර්මින් සවන් දෙන්නා වූ සදහැවතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී පිනැතියනි. දේශකයන් වහන්සේ කැමති පරිදි නිවන් මඟ හෙළි කරන්නා වූ ධර්මානුශාසනාවක් කියන මාතෘකාව යටතේ මෙම දේශනාව විග්‍රහ වෙන්නේ. කීපතාවක් මා ඉදිරිපත් කළ අදහසක් තමයි මා ඉපදුණු සමාජයේ මා පාසල් ගිය සමාජයේ අම්මලා තාත්තලාට එමත් නැත්නම් මේ රටේ අනාගත බුදුන් වහන්සේගේ ශාසනයේ නිවන කියලා අමුතු ලෝකයක් ප්‍රාර්ථනා කරන්න පුරුදුන අයට ජීවිතය තුළ නිවීමක් තියෙනවා කියන එක පිළිබඳව හිතන්නවත් නොවන මදි. එහෙව් සමාජයක් අපි වෙහෙස මහන්සි කර්ම පැහැදිලි කිරීම තුළින් යම් පිරිසක් යම්මකට ගෙනත් ඉන්නවා. ඒක තමයි ඔබ හොයන ලෞකික සුවය ජීවිතයට ලබා දීලා ලෝකෝත්තර සුවයක් ජීවිතයට ලබා දෙන එක. ඒ ලෞකික ලෝකෝත්තර පද දෙකේ අර්ථ විග්‍රහය අරන් තියෙන විදිහත් වැරදි ආකාරයක්. ඒ නිසා ඒක අමාරු දෙයක් සහ මෙලොවින් එහා පැත්ත එකක් වශයෙන් හිතන්නේ. ඔක ලෝකයි ලෝක උත්තරයි කියන ලෝක පද ඔස්සේ හොයන්න ඕන. ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් ලෝක කියන්නේ මොනවද? ලෝකයට අයත් ලෞකික ලෝකයේ උත්තරීතර ලෝකෝත්තර. ඒ මොන ලෝකයේද කියලා හොයන්න වෙනවා. ඒ පෘථිවිය නෙමෙයි. එහෙමයි අපට ඔක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණාම මේ මෙහිතලයේ උපදින මිනිසුන් අතර
වඩාත් සාර්ථක වඩාත් වාසනාවන්ත වඩාත් සැපවිඳින මිනිසු බවට පත් වෙන්නේ බුදුන්ගේ අවවාදයේ පිළි අරන් පිළිපදින අය. අනිත් අයට ඒක කිට්ටුවටත් එන්න බෑ. ඔවුන් ලබයි සැපතක්. ඒක ඊටා ප්‍රාථමික පුංචි දෙයක්. ඒක ආපහු දුකින් කෙලවර වෙන සහ බයසෝක වේදනාවන් සහිතව මරණයෙන් සමුගන්න සිද්ධ වෙන අසාර්ථක සැපතක්. නමුත් බුදුන් වහන්සේගේ අවවාදයේ ජීවිතයට ගත්තොත් එහෙම මරණය කියලා එකක් නැතුව යන ජීවිතයක් කියලා තමයි මේ සමහර ගාථාවල සඳහන් වෙන්නේ. ඒ අයි කියලා ප්‍රශ්න කරන්නේ නැතුව තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට තේරුම් ගියාම තේරෙනවා අපමත්තා නමී යන්ති කියන පදේ තේරුම. මේ අභිමතාර්ථයන් සපුරා ගැනීම පිණිස තවදුරටත් අපට ඉඩකඩ ලැබෙන්නා වූ මාධ්‍ය ඔස්සේ අපි තවත් පිරිස් දැනුවත් කරමින් ඉන්නවා. ඒ කිසි විටකත් රටක ජාතියක ආගමක අහිතා වැඩ පිණිස වන්නේ නැහැ. ඵල ඇතිරුකට පොළු අදින්නාසේ යම් අයට යම් දේවල් කියන්න තිබුණත් නැත්නම් අනුපද කියන්න තිබුණත් වැරදි කියලා ගෝරුනාඩු කරන්න තිබුණත් තේරුම් අරන් හැදෙන පිරිස සමාජයට අහිතක් ආවඩක් කරන පිරිස වෙන්නේ නැහැ. වුන් කවදත් අවුල් කරන පිරිසක් වෙන්නේ නැහැ. අවුල් නිරාකරණය කරන පිරිසක් වෙන නිසා. මේ පිළිබඳව ඔය අංගුත්තර නිකායේ දසක නිපාතේ නැත්නම් පහේ පොතේ පවතින සූත්‍රයක් තමයි ඔය මම මාතෘකා වශයෙන් ගත්තේ. මේකෙත් යම් එලියක් තියෙනවා සමාජයට දැනගන්න. ඉතිකෝ භික්ඛවේ කියලා තිබුණ පවණින් ඒක භික්ෂුන් වහන්සේලා සඳහා කියලා හිතන්නේ නැතිව අපි කතා කරන භාෂාවෙන් ගත්තොත් ඉතිකෝ ශ්‍රාවක. නමුත් ඒක බුද්ධ දේශනාවක් නිසා ගෞරවයටයි අපි ඉතිකෝ භික්ඛවේ කියලා කියන්නේ. නැත්නම් මේ අය ආමන්ත්‍රණය කරනවා නෙවෙයි ඒකෙන්. ඒක බුදුන්ගේ ගැන්වීමක්. අපි නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට. මොකද එහෙම මම කියන්නේ මාගේ කියන දේවල් සවන් දෙන්නේ උපාසක උපාසිකා විතරක් නෙවෙයි. භික්ෂු භික්ෂුණීත් සවන් දෙනවා. ඒ නිසා මේ ශ්‍රාවක පිරිස සඳහා තමයි මේ දැනුවත් කිරීම කරන්නේ. මිනිස් හැඟීම් තුනක් මේක උගන්වනවා. ඒව නැති අය නෑ. මිනිස් කිව්වම මිනිසා තුළ වැඩෙන්නා වූ මානසික හැඟීම් නෙමෙයි මිනිස් කියන වචනෙන් පෙන්වන්න ලැබුවේ. නමුත් මිනිසුන් තුළ වැඩෙන්නා වූ මිනිසුන්ට දුක් ගෙනත් දෙන්නා වූ හැඟීම් තුනක්. ඒවා කුමක් පිණිසද පවතින්නේ කියලා පෙන්වලා. කම්ම නිදාන සම්භව. කර්මයන් නිදාන කිරීම පිණිස, නිදාන් ගත කිරීම පිණිස හේතු වෙනවා කියලා තියෙනවා. ඉතිකෝ වික්කවේ ලෝභ පළවෙනි එක ලෝභය. දැන් ලෝභය කියන වචනේ හඳුනා ගන්න ඕන මේ ආශ්‍රයෙන්. අපි කතා කරන ඇලීම කියන අර්ථයට එහා ගිහින් මේ කර්ම නිදාන වීමක් තියෙනවා. ලෝභය තුල. මම නම් දකින්නේ ලෝභ කියන වචනේ ආත්මාර්ථයි කාමී කියන එක. ඒ කියන්නේ යමක් ඉටු කර ගැනීම සඳහා අන් අයට සිදුවෙන හානිය පාඩුව අපහාසය නොලබා Tamanගේ ඕනකම ඉටු කර ගැනීම. ඒතකොට ආත්මාර්ථයනේ. එතකොට ඒකෙත් අර ආත්මාර්ථය කියන එකේ තේරුම මත්තේ තියෙනවා කියන එක. දැන් අපි ඔය ඉතුරු වචන දෙකට යන්න ඉස්සලා මේක හොයාගන්න බලමු. මොකද්ද කම්ම නිදානය? සාමාන්‍යයෙන් නිදාන කියන වචනේ ගත්තොත් එහෙම නිදන් කරපු දෙයක් ආපහු ගන්න පුළුවනි. අන්න ඒ වගේ මේ කම්ම නිදාන කියන එකේ තේරුම විපාකයක් ආපහු වෙනවා කියන එක. විපාකයක් ආපහු සංසාරික වශයෙන් එන්න සිදුවෙන්නා වූ හේතු චිත්තාභ්‍යන්තරේ රාශි වීම කම්ම නිදානයයි. දැන් අපි හොයන්න වෙනවා තථාගතයන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් කම්ම නිදාන කරගත්තෝ මොකද කලේ කොහෙද ගියේ? එතකොට අපට අපි දන්න කරුණක් තමයි මේ තථාගතයන් වහන්සේ වදාළ පරිදි මේ සංසාර ගමනේදී ජීවිතෙන් එහා පැත්තට යන ගමනේදී සෝකායස්ස බේදෝ පරම්මරණා කියලා වචනයක් තියෙනවා. කය බිඳී සිදුවෙන මරණයෙන් පසු කයෙන් පුද්ගලයෙක් නොගියට මෙන්න මේ නිදාණය නැත්නම් මේ හේතුවේ ඵලයේ වශයෙන් දුක්ගතින් uppajjati දිව්‍ය සහවිතං uppajjati
මනුස්ස දෝභග්ගං uppajjati මනුස්ස සෝභග්ගං uppajjati මනුස්ස බ්‍රහ්ම සහ විතං uppajjati 3-5කට බෙදුවා මම. එතකොට ඒ නිදානේ ප්‍රතිඵලය දැන් මේ දුග්ගතින් uppajjati කියන එකේ තේරුම අපි මේක තව බෙදුවොත් කර්ම නිදානේ පාප කර්ම නිදානේ. එහෙම නැත්නම් අපි ඒකට තව වචනයක් එකතු කරනවා අපුඤ්ඤාභි සංකරණය කාර්යය. අනාගත ඵලයක් සබා දෙනවා මිනිසාට වෙනස්කම අහිමි වෙන්නා වූ දුගතිගාමීත්වයට. දාන සීල ආදී කාරණාවල අල්ප මධ්‍යම සහ උපරිම කාරණා ගත්තාම අල්ප මධ්‍යම කාරණා මිනිස් ජීවිතය සඳහා කර්ම නිදානය කරලා කර්ම විපාකයක් මිනිසුන් අතර සෞභාග්‍ය සහ දුර්භාග්‍ය සම්පන්න භවෙ ලබා දෙනවා. ඉහළ මට්ටමින් කර්ම නිදාන කරපුවාම දෙවියන් අතර උත්පත්තිය ලබා දෙනවා. මේ කාමාවචර මට්ටම. ඉන්න එහා පැත්තට තිබෙනවා රූපාවචර අරූපාවචර මට්ටමක් කියලා. නමුත් ඒකත් කර්ම නිදාන තමයි. ඒකට වෙන වචනයක් පාවිච්චි කරනවා. අරක අපුණ්‍ය කර්ම නම් මේක පුණ්‍ය කර්ම නම් අරක ආනිජ්‍ය කර්ම. දැන් මේ කර්ම නිදාණයෙන් සත්‍යයා ජීවිතය අතහැරුණාට නිදානයේ නිදන් කරපු දේ ආපහු ලබන හැටි අර පස්සේ කාලෙක ගන්න හැටි. දැන් මේ තුනටම එහෙමනම් බුදුන් වහන්සේ වදාළ පරිදි ලෝභ දේශ මොහ තියෙනවානේ. කර්ම නිදාන උත්පත්ති ලැබෙනවා. කම්ම නිදාන සම්භව කියන්නේ පිනිස පවතිනවා. එතකොට කර්ම නිදානයේ පිනිස පවතින්නේ හැඟීමක පවතිනා වූ ලෝභය, දේශය, මෝහය. එහෙනම් අපට පවේ විතරක්ද ලෝභය තියෙනවා කියන්න පුළුවන්. ධානයෙත් තියෙනවනේ මොකක් හරි ලෝභයක්. ධානයේ ධාන සමාධිය නිවන කියලා හිතාන ඒකට ඇලිලා ඉන්නේ. මෙහෙන් ඒකට ඇලිලා තමයි යන්නේ. දෙවියෝ ඒ සනසීම නිවීම කියලා හිතාන ඇලිලා ඉන්නේ. ඔය මගේ පැහැදිලි කිරීම වල තිබෙනවා සමහර දවස්වලට දෙවියෝ බුදුන් වහන්සේට ප්‍රකාශ කරයි කියලා. අනේ අපි මේ සක්කායෙන් මිදිලා ඉන්නේ කියලා හිතන් හිටියට අපිත් මේ සක්කාය තුලනේ කියන එක. දැන් ඔබට සක්කාය පැහැදිලි කරන නිසා පැහැදිලි වේවි. ඔව් පංච උපාදානස්කන්ධය තුල තමයි අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ තුනම. කොහෙද පංච උපාදානස්කන්ධෙ මිදලා තියෙන්නේ? දැන් පංච උපාදානස්කන්ධය තුල කරන කාරණා කම්ම නිදාන සම්භවෝ. දැන් ඊළඟට පෙන්වන්නේ මොකද්ද? කර්ම නිදානය වැළැක්වීම පිණිස හේතු වන්නේ ලෝභක්ඛය, දේසක්ඛය, මොහක්ඛය. හරිනේ. තව පැත්තට ගත්තාම ලෝභක්ඛය, දේසක්ඛය, මොහක්ඛය නිබ්බානං. ඉතින් නිබ්බානං හොයන්න මොකද කරන්න ඕනේ? ලෝභක්ඛය, දේසක්ඛය, මොහක්ඛය කරන්න වෙනවා. එහෙනම් හඳුනා ගන්න වෙනවා. අනතුරු මෙහි සඳහන් වෙනවා පානාතිපාතින් පහම් භික්කවේ ත්‍රිවිධං වදාමි කියලා. පානාතිපාතම් පහම් භික්කවේ. මම අහමේ. මහණෙනි මම මේ ප්‍රාණඝාතය මස් පිණිස සතුන් මැරීම ප්‍රධාන වශයෙන් තව ටිකක් විස්තර තියෙනවා. අවිදරා, මුගුරුදරා, වේස සහගතව, ලේ තැවරුණාත් ඇතිව එහෙම තමයි මේ ප්‍රාණඝාතය කියන පදයට අදාළ මාංශ ලෝභය හෝ ද්වේෂය සකස් කරලා තියෙන්නේ. ත්‍රිවිධං වදාමි. ප්‍රාණඝාතය නම් මේ අපුණ්‍ය කර්මය සඳහා ලෝභ හේතුකම්පි, දෝෂ හේතුකම්පි, මෝහ හේතුකම්පි. හේතුකයි කියන එක අර පෙන්නන්නේ. ලෝභ හේතුකද වේ, දෝෂ හේතුකද වේ, මෝහ හේතුක වේ. දැන් එතකොට ප්‍රාණඝාතය කරන්න එපා කියලා තියෙන්නේ ශික්ෂාපදයක් පනවලා තියෙන්නේ අර මිනිසා දුකටපත් වෙන පාරක් නිසා. ශික්ෂාපදයෙන් පොරොන්දු වුණාට වළකිනවයි කියලා. නමුත් ඒක මුල් මට්ටමින් ඉවත් කොට වැළකීමක් නෙමෙයි, මූලික මට්ටමින්. ඒක මම දැක්කේ මෙහෙමයි. ඔය ළමා කාලයේ දහම් පාසලේ නැත්නම් මංගල දාර උත්සවයේ තවත් කාරණාවලදී පන්සිල් සමාදන් වෙනවා. හැබැයි ඒගොල්ලොන්ට උගලකට අහු වෙලා ඉන්න සුනකෙක් හරි හම්බුනොත් එහෙම නිදහස් කරලා හරි. හැබැයි ඒකට හාවෙක් හරි වීමෙන් එක් හරි අහු වෙලා හිටියොත් එහෙම
පානාතිපාතාම් භික්ඛවේ අමතක වෙනවා. එතකොට මාන්ත ලෝභය මතුවෙනවා. අනේ ශික්ෂාපද සංවරයෙන් බාහිරෙන් වැළැක්වාට අභ්‍යන්තර මූලයේ තියෙනකොට අදාළ කාරණේ එනකොට හොරා එළියට එනවා. තමන් ළඟ තිබෙන මේ හේතුව මතුවෙනවා. එහෙනම් ඒකෙන් කියවෙන්නේ සම්පූර්ණයෙන්ම ශික්ෂාපද සංවරය තුළ පාලනය වුණාට මිදලා නැහැ කියන එක. දැන් මේ විදිහට ඊළඟ කාරණා ගත්තොත් පෙන්වන්නේ අදත්තාදාන කාමමිත්‍යාචාර මුසාවාද පරුසාවචන පිසුනාවාච සම්පප්පලාප. ඒ කියන්නේ සිතින් සහ කයෙන් සහ වචනෙන් සිතින් නෙවෙයි කයෙන් සහ වචනෙන් සිදුවෙන කාරණාත් හතේදිම අකුසල් කියන පදේ යොදලා තියෙන්නේ ලෝභ හේතුකම්පි බෝධෝස හේතුකම්පි මෝහ හේතුකම්පි. ඒකෙත් පෙන්නනවානේ දස අකුසලයේ උගන්නන තැනත් පෙන්නනවා ලෝභ දේශ මෝහ තමයි මූලය. දැන් ලෝභ දේශ මෝහයන්ගෙන් කරන දේවල් අකුසල්. කම්ම නිදාන. දැන් මෙතන මොකක්ද තියෙනවා ලෙහා ගන්න බැරි ගැටලුවක්. මේ ආර්ය සත්‍ය විග්‍රහයේ පරිදි නෙමෙයි පසු කාලීනව මේක විග්‍රහ කරන්නේ. අර ලෝභ දේශ මොහ මූලික කොට ගත්ත දේවල් අකුසල් ලෝභ දේශ මොහයන්ගෙන් වෙන්නීම කුසල්. ඒක තමයි ගැඹුරු ඉගැන්වීම. ලෝභ දේශ මොහ කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව පුණ්‍යාභි සංකාරයේ කුසල් අපුණ්‍යාභි සංකාරයේ අකුසල් කියලා මේක මාරු කරපු තැන් පටන් තමයි මේ පැටලිල්ල තියෙන්නේ. නමුත් අපුණ්‍යාභි සංකාරයත් අபிසංකාරා විද්‍යාපත්‍ය පුණ්‍යාභි සංකාරයත් අபிසංකාරා විද්‍යාපත්‍ය අනිජ්ජාභි සංකාරයත් අபிසංකාරා විද්‍යාපත්‍ය නැත්නම් ලෝභ හේතු කම්පි දේශ හේතු කම්පි මෝහ හේතු කම්පි කම්ම නිදාන සම්භව. කර්ම නිදානයේ පිණිස හේතු වෙනවා. දැන් අප සාමාන්‍ය සමාජයක් වශයෙන් දන්නේ නැත්තේ වැඩේ නම් අපි කරනවා. අවශ්‍ය නිසා හරි අනවශ්‍ය නිසා ඒ මත වැඩේ කරනවා. ඒ වැඩේ නිසා මේ අනාගත බන්ධනයකට ඇති හැදෙන බව. කයෙන් පමණක් ඉවර වෙන්නේ නැතුව කයෙන් එහා පැත්තට දාල විපාක වාරයකට සිදු වෙන බව. ඒක තමයි මේ නිදාන සම්භව කියලා තියෙන්නේ. දැන් තව ටිකක් එහාට ගන්න වෙනවා අර වචනයෙන් කයින් වෙනකොට සිතින් කියන තුනත් ගන්න වෙනවා. අවිජ්ජා කිව්වහම අවිද්‍යා නෙමෙයි. අන්සතු සැපතක් Tamanට ගන්නට ඒ උරුම කර ගන්නට බොරු හරි ප්‍රෝඩා හරි වංචා හරි එහෙම නැත්නම් නීති විරෝධී ලියවිලා හරි තව නැත්නම් ගමෙන් පැන්නීම හරි ඝාතනය කිරීම හරි ගත්තාම ඒකේ පවතින්නේ අර අවිජ්ජා කියන පදේ. ඊළඟට පෙන්වන එක එතන දෝෂ කියන එක බලවත් ක්‍රෝධය. එතකොට අන්න දැන් අපට තේරෙනවා මිනිසා මෙහෙවන්නට මිනිසා නොදන්නා මිනිසාගේ අභ්‍යන්තරයට බැස ගන්නා වූ බලවේග තුනක් ඔහුව පාලනය කරන බව. මේ බලවේග තුනේ වහලෙක් වුණ මිනිසා සැපහෙව්වාට හොයන සැප ටිකක් සහ බලවේග තුන නිසා ගෙන දෙන දුක් ටික ඔහු විඳින්න වෙනවා. මම නම් දකින හොඳම දේ තමයි බුදුරුන්ගේ සොයා ගැනීම මේක. අපි පුද්ගලයන් වශයෙන් කටයුතු කළාට ඒකට ස්ත්‍රීත්වයක් පුරුෂත්වයක් ගිහි පැවිදි බවක් තිබුණාට මේ සියලු දෙනා මෙන්න මේ ත්‍රිවිධ හේතු වල බලපෑමට යටත් වුණාය. ඔවුන් විසින් අපිව විටින් විට මෙහෙවනවා. අපි හිතනවා අපි මේවා කරන්න කියලා. රජයත් හිතනවා එහෙම. නීතියත් එහෙම හිතනවා. ඒලා මිනිස්සුන්ට දඬුවම් දෙනවා. නමුත් වැඩේ අපි ලවා කයෙන් වචනෙන් කරලා තිබෙන්නේ අර කම්ම නිදාන සම්භවයට හේතු වෙන්නා වූ බුදුන් වහන්සේ කළ මේ ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු. එසේනම් තේරුම් ගන්නට ඕන බෞද්ධ ප්‍රතිපදාව වෙන්න ඕන. බුදුන් වහන්සේගේ මාර්ගය වෙන්න ඕන මේ ලෝභ දේශ මෝහ එකතු කරන එක වෙන්න බෑනේ. ඒකෙන් හම් වෙන්නේ කම්ම නිදානය සහ සසර ගමන. ඔන්න අර අවිජ්ජා ව්‍යාපාද වලට එහා පැත්තට මිත්‍යා දෘෂ්ටියට ගියාපුවාම තවත් හොයාගන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය ආකාර දෙකකින් පෙන්නනවානේ.
සාමාන්‍ය සමාජයට පෙන්වනවා මෙලොව පරලොව පින්පව් විපාක විශ්වාස නොකිරීම මාවෙක් පියෙක් නැත පින්පව් දෙකක් නැත පරලොවක් නැත. එතකොට ඉතින් ඕනෑම අදහසක් ක්‍රියාත්මක කරනවානේ ලෝභ දේශ මොහ හේතු කියලානේ ඕන එකකින් එතකට එකතු වෙනවා. නමුත් මිච්ඡාදිට්ඨි කතා සත්තා ජාති මරණ ගාමිනෝ කියන වචනෙන් පෙන්වනවා සත්‍යය උපදින්න බැරින් සසර යනවා නම් ඒ මිත්‍යා දෘෂ්ටි අර කියන එක නෙවෙයි. ඒ මිත්‍යා දෘෂ්ටිය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්‍ය සුඛාත්මකට ගැනීමේ මිත්‍යා දෘෂ්ටිය. ඒකත් එහෙමනම් කම්ම නිදානයක් නේද? ඒකත් ලෝභ හේතුකම්පි දෝෂ හේතුකම්පි මෝහ හේතුකම්පි නේද? එමයි අපි හොයන්න ඕන. අන්න මේ කරුණු පිළිබඳව මෙහෙම පැහැදිලිව විවරණය කරන්නා වූ ආගමික ග්‍රන්ථ ලෝකේ නැහැ වෙනත් ආගම්වල. මෙම කරුණු පිළිබඳව පැහැදිලි කිරීම අබුද්ධෝත්පාදයක් තුළ ඕක තබා පින්පව් දෙකවත් එහාටවත් පැහැදිලි නැහැ. ඒ ධර්ම ග්‍රන්ථ වෙනමින් තිවියදී විග්‍රහ කරද්දීත් අපිත් සමාජයේ පින්පව් දෙකෙන් එහාට ලෝකයක් දකින්නේ නැහැ බහුතරයක්. නමුත් මට මතක ගාතාවක් තියෙනවා පුඤ්ඤ පාප පහීනස්ස ඤත්ති ජාගරතෝ බයං වෙන්න ඇති මට මතක හැටියට. පින්පව් දෙකම ප්‍රහීන කළ කියන අර්ථයක්. ඒකෙන් කියන්නේ යහපත් දේවල් නොකරන කියන අර්ථයක්. අන්න අර ප්‍රහීන කියන වචනෙන් පෙන්නනවා ලෝභ දේශ මොහ හේතු බැහැර කළ කියන එක. ඒ නිසා අපි ලෝභ කියන පදයට දීලා තියෙන අර්ථය තව ටිකක් හිතන්න වෙනවා. තව වචනයක් ගත්තාම මෙහෙම හොයන්නත් පුළුවන්. ඒක ධම්මං බික්කවේ පජහත අහං ඕ පාටි ගෝනාගාමිතාය. ඒක ධම්මං බික්කවේ පජහත අහං ඕ පාටි ගෝනාගාමිතාය. මහණනි එක දෙයක් අතහරින්න මම ඔබට අනාගාමී වෙන බවට පොරොන්දු වෙනවා. හුඟක් නෑනේ. මම මේ වචන ටික ගන්න මෙතන මේ තුනේම මේ වචන තුනක් කතා කළාට තුනම එකට බැඳිලා කියලා පෙන්වන්න. ඒකේ තිබෙනවා ඒ එකම ධර්මය ලෝභය, දේශය, මෝහය, මදය, මානය කියලා හයක් තියෙනවා මට මතක හැටියට. ලෝභ, දේශ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා හරින සූත්‍ර හයක්. එතකොට ඒකෙන් මොකද්ද පෙන්වන්නේ? එකයි අතහරින්න ඕනේ. ඒ එක තුල අනිත්‍යයක් තියෙනවා අන්තිමට. අන්න එහෙමයි තේරුම් ගන්න ඕනේ. අපිට තේරෙන එක දෙයක් තියෙනවා නම් ඒක අතහරින්න පුළුවන් නම් ඒක හා බැඳලා අනිත් කාරණාත් අතහරිනවා. අන්න පජහත කියන වචනේ සමාජයට වළංගු නැහැ. බැහැර කරන්න ඕන කියන කාරණාව. එතන තමයි සමාජය හිර වෙලා ඉන්නේ. දානි දුන්නාම බැහැර වෙයි කියලා හිතනවා, සිල් රැක්කම් බැහැර වෙයි කියලා හිතනවා, පන්සල් ඇදුවම බැහැර වෙයි කියලා හිතනවා, කටනම් පින්කම් කරුවම බැහැර වෙයි කියලා හිතනවා, ඉඳගෙන සමාධියක් අඩුවම බැහැර වෙයි කියලා හිතනවා. එහෙම එක එක දේවල් කරනවා. නමුත් ඒවා තුලටත් ගගත්තා වූ මේ ලෝභ දේශ මායя ඒවා මගිනුත් තිබෙන තත්ත්වයට වඩා හොඳ වාර්ගයේ සසර ගමනක් හදාදී බුද්ධෝත්පාදයේ මගාරවා සසරේ අතරමං කරන බව බොහෝ දෙනා දන්නේ නැහැ. අර දෙවියන් සක්කායන් මිදලා කියලා දිවි ලෝකෙට රැවටුණා වගේ බ්‍රහ්මයන් නිවනේ ඉන්නේ කියලා ධානය රැවටුණා වගේ මෙතනින් එහා පැත්තට මේ මග හැරෙව්වොත් ඊට පස්සේ අතරමං. මම හිතන්නේ ඔබට අහන්න ලැබුණා නම් හොඳයි, විදුලිය කැපෙනවා නම් අහන්න නොලැබෙන්නත් ඇති. ඔය ෂණ සම්පත්තිය කියන පදේටම ත්‍රිපිටකයේ තිබෙන දේට වඩා එහා යමක් පැහැදිලි කරමින් මේ මගේ අර්ථයක් දුන්නා. අපට පහලින් ඉන්න සත්ත්ව කොට්ටාස අරන් බලන්න. ඔවුන්ට ඒක දුකක් වශයෙන් නොදුනාට උන් ගෙවන්නේ දැන් පව් විපාක. ඔය ගෙවන්නේ පව් විපාකයක් ඔතනින් මිදිලා වරෙල්ලා කියලා දෙන්න තේරෙන්නේ නැහැ. දැන් ඔවුන්ට වැඩක් නැහැනේ. බුදුන් සෙව ධර්මයේ සන සම්පත්තිය. සන විපත්තිය වුන් ඉන්නේ. දුෂ්ටක්ෂණයක ඉන්නේ. මේ ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී බඹලෝ ටික විතරක් දුෂ්ටක්ෂණයක් කියලා කියන්නේ දීර්ඝායුෂ ඇති අසඤ්ඤතල කියලා විතරයි සිංහලෙන් දාලා තියෙන්නේ. දෙවියන් මුදවලා තියෙනවා වගේ පේනවා මේ දුෂ්ටක්ෂණේ.
ඔව් අරක කල්ප ගණනක් කල්ප 100ක් විතර ඉන්නවා. එතකොට බුදුවරු දෙන්නේ පහළ වෙලා ගිහිනුත් තව හොයා හම්බ වෙන්නේ නැහැනේ සද්ධර්මයේ. නමුත් දෙවියන්ුත් දීර්ඝාස ඇති අය. දෙවියන් දෙස මම බලන්නේ ඔහොම නෙමෙයි. අපාගත සත්‍ය දුක තේරෙන්නේ නැහැ මෙදෙන්න. දෙවියෝ සැප නිසා දෙවියන්ට දුක තේරෙන්නේ නැහැ. දැන් මේ ආරි සත්‍ය පෙන්වන්නේ දුක දැකලා හේතුව දැකලා නැති වූ තැන දැකලා මාර්ගය යන්න ඕන කියලා. දෙවියන් උපන් තැන් පටන් මරණය දක්වාම සුවසේ නම් ජීවත් වෙන්නේ. ඝනකයක් නැති මෙවින් ජරා ව්‍යාධි දුකත් නැත්නම් දැන් දුක දකින්න නැතුව කොහොමද දුකෙන් මිදෙන්නේ? ඔවුන්ට සැප තියෙන්නේ. ඒ නිසා ඔවුන් සැපසේ ඉන්නේ. ඔවුන්මයි කියන්නේ අපි මේ නිවිලා ඉන්නවා කියලා හිතන් ඉන්නේ රැවටිලා කියලා. එහෙම වුණාම මේ සමාජයේ දිව්‍ය ලෝකයන්ට උගන්වන සහ දිව්‍ය ලෝකෙකින් බලවනා කරන් නිවන් දකින්න උගන්වන බුද්ධ ආගමේ කොටසුත් තියෙනවා. ඔවුන් කොහොම හිතනවද දන්නේ නැහැ මේ දිව්‍යයන් පිළිබඳව. අර මම කියන කාරණේ ඕන කෙනෙක් හිතලා බලන්න. බුදු සමයේ දුකෙන් මිදීමට දුක සහ හේතුව තේරෙන්න වෙනවා. දැන් අපිට මේ ශන සම්පත්තිය ලැබිලා තියෙන්නේ ඇයි? දුකත් සැපත් දෙකම තියෙනවා. දෙකේම අපට ඉන්න බෑ. ඒ නිසා අපට ඒක පිළිබඳ හොයන්න පුළුවන්කමක් තියෙනවා. අර දුක තියෙන සත්වයාට ඒක තේරෙන්නේ නැහැ මෙදෙන්ට, සැප තියෙන සත්වයාට ඕන නැහැ. දැන් පටාචාරා හරි කිසాగෞතමී හරි මේ එහෙම නැත්නම් සුනීත හරි සෝපාක හරි තමන්ගේ ගැටලුවට විසඳුම ලබා ගත්තේ සැප නිසාද? නෑ, ඔවුන්ට කිසියම් ආකාරයක දරාගත නොහැකි කම්පනයක් ඇවිදින් ඒකට පිළියම් හොයාගත්තා. ඒ නිසා අපට මේ සඳහා අදාළ පියවර ගන්නට වඩාත් සුදුසු මෙන්න මේ දෙපැත්තම තේරෙන, දෙපැත්තම ස්ථාවර නැති බව තේරෙන. දැන් දෙවියන්ට සැප ස්ථාවරයි කියලා හිතන් ඉන්නවා. ධානලාභීන්ට බඹලොස් ධානසුවේ ස්ථාවරයි කියලා හිතන් ඉන්නවා. එහෙම බලන්න පුරුදු වෙන්න. ඔවුන්ට ඝනකයක් නැති නිසා ධානසුවේ කෙලෙස් සංසිඳුන සුවයක්, කෙලෙස් සංසිඳුන යටපත් වීම තුළින් සංසුන් සුවයක් තියෙනවා. ඒක නිවීම වගේමයි. අර යටපත් වීම තුළ ඇරුණාම යලි එන නිසා ඇරුණාම නැත්නම් ඒකෙත් මේ සුවයම තියෙනවා. ඒ නිසා උන් රැවටෙනවා ඒකට. දෙවියන් ගත් කල ඔවුන්ට දුකක් නැතහම මිදෙන්න ඕනකමක් තියෙනවා. ඔවුන්ට ඝනකයක් නැති බැවින් ජරා නැහැ, ව්‍යාධි නැහැ. ඒ නිසා උන් ජරා ව්‍යාධි වලින් මිදලා කියලා හිතනවා. එහෙමයි මේ එක එක පුද්ගලයා තමන් ඉන්න තැන නිවනක් කොට ගන්නෙ. වාසනාවකට අපට එහෙම නෙමෙයි, සැපත් නැති වෙනවා, දුකත් නැති වෙනවා. එකකවත් ඉන්න බෑ. එහෙනම් අපට අන්න ඒ දෙක තුල සැප අහිමිවීමෙන් දුක එන බව, දුක ඒමම දුක බව. අර එකක වෙනවා අප්‍රියන් සමගත් ප්‍රියන් සමගත් එක් නොවන්න, අප්‍රියන් සමග එක් වීමම දුකකි, ප්‍රියන්ගෙන් වෙන්වීමම දුකකි කියලා. ඔය ප්‍රියන් කියලා පුද්ගලයෝ ගන්න එපා. එහෙම ගත්තත් කමන්නේ. ප්‍රියාප්‍රිය දෙකෙන් අප්‍රිය බව ලැබීමම දුකක්, ප්‍රිය බව නැතිවීම දුකක් කියලානේ පෙන්නන්නේ. එතකොට දැන් අපට තේරෙන්න ඕන කාරණාව මේ අපි කතා කළේ කර්ම නිදානය. කම්ම නිදාන සම්භවෝ. දැන් කම්ම නිදාන සම්භවෝ තුළ ඔබට තේරෙනවා එහෙනම් සසර හදන්න පුළුවන්. ඒ ආගමික කියන්නේ මනුව ගනිමින්, ඒ ආගම්වල උපදමින්, ඒ මත අනුගමනය කරමින් කම්ම නිදාන සම්භවය තුළ ඉන්න පුළුවන්. ඒ කියන්නේ බුදුන් වහන්සේ පහළ වෙනතුරු බුදුන් වහන්සේ හෙළි කළා වූ කර්මහරගහරේ තුනේ ගමන් කරපු අය අරුණාම හතරවෙනි කර්මය පාවිච්චි කරපු අය නැහැ. මේ කර්ම තුනේ විපාකේ ලෞකික. පාප කර්මයේ දුක් විපාකේ, අනික්වත් කර්මයේ විපාකේ ලෞකික. අර ඊළඟ කර්මයේ මේ જાතිය කර්මයක් නෙමෙයි, නමුත් ඒකත් කර්මයක් තමයි. ඒකේ විපාකේ ලෝකෝත්තර. අන්න අපිට අවබෝධයක් එන්න වෙනවා එහෙනම් කර්ම රැස් කිරීමේ කර්මයක විපාකයක් වශයෙන් නෙමෙයි ලෝකෝත්තරය හම්බ වෙන්නේ, කර්මක් ශේ කිරීමේ කර්මයේ වශයෙන්. මම හිතනවා මෑත යුගයේදී කර්මක් ශේ කිරීමේ කර්මය කියනක ලෝකයට හඳුන්වා දීම සඳහා, සමාජයට හඳුන්වා දීම සඳහා අපි බොහොම මහන්සියක් ගත්ත වැඩිපුර කතා කළයි කියලා. ඇතැම්ම මට කතා කරන්නේ ඔබ වහන්සේ කියනතුරු එහෙම එකක් ත්‍රිපිටකයේ තියෙනවා කියලාවත් අපි දන්නේ නැහැ කියලා. දන්න අය ඉන්නවා, කියපු අයත් ඉන්නවා. අපි විතරක් නෙමෙයි. නමුත් ඒ පැත්ත හැදලි කළේ එහෙමයි.
ඊට පස්සේ අපෙන් ඒක කරන්නේ කොහොමද කියලා අහනවා. ඒක කරන හැකි තමයි ත්‍රිපිටකයේ ගාතාවක් ගානේ සූත්‍ර දේශනාවක් ගානේ හැමතැනම තියෙන්නේ. ඒකට එක ක්‍රමයක් පෙන්වනවා දාරන්නේ නැහැ. උන්වහන්සේට හමුවන ඕනෑම දෙයක් උදව් කරගෙන ඒ සඳහා ක්‍රමයක් නැත්නම් ක්‍රමයක් කියන වචනේ වැරදි ඒ මාර්ගය පෙන්වනවා මෙහෙමයි මේක වෙන්නේ කියලා. දැන් ඔබට වටහා ගන්න පුළුවන් සැබෑ බෞද්ධකම යනු කර්ම රැස් කිරීම නොව කම්ම නිදාන සම්භව වෙනුවට කම්ම නිදාන සංඛයෝ කියන එක. නිදන්වීම වළක්වන එක. එහෙනම් නිදන්වීම වළක්වන්න මොකද්ද වෙන්න ඕනේ? ලෝභක්කේ දේසක්කේ මෝහක්කේ. දැන් ඉතින් මිනිස්සයාට මතයක් ඉන්න ඕන නේද? Taman ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන එක වැරදි කියලා. ඉතින් වර්තමාන සමාජයේ දිහා බලපුවාම එහෙම පේනවද? මේ මිනිස් සමාජය තුළ තිබෙනා වූ යම්තාක් හිංසාකාරී කියා අපරාධ දැක්කොත් එහෙම ඒ සේරගේම මුල මොකක් කියලාද පෙන්වන්නේ? බලන්න ඕන හොයලා ටිකක්. සතියන්ත පුවත්පත් දෙක තුනක් අරන් ඉස්සරහට හෝ පස්සට කියවලා බලන්නකො සිදු වුණා වූ ලෝකේ ලංකාවේ සිදු වුණා වූ යම් සිදුවීම්. ඒවා තුළ සමහර ජීවිත නැති වෙනවා, සමහරව හිරගෙදර යනවා, සමහරව රෝහලට යනවා, සමහර ධනෙ විනාශ වෙනවා. හොඳට පැහැදිලි ඒ වැරදි ටික සේරම කරලා තිබෙන්නේ මිනිසාගේ අතපය වුණාට අවියාවද වුණාට මිනිසා මෙහෙवला තිබෙන්නේ ලෝභ දේශ මොහ. මේ මෙහිතලයේ තුල මිනිසාට දුක් ගෙනත් දෙන්නා වූ බලවේග තුනක් ලෝභ දේශ මොහ තුර තරම් නැත. අනේ ඉතින් ඒක තේරෙන්නේ නැතුවම අනාගත බුදුහාඳුරන්ගේ ශාසනයේ ලෝභ දේශ මොහ අයින් කරන්න නිවන් දකින්න උගන්වනවා කියලා කියන්නේ. ඒකට පදනමක් තියෙනවද එතකොට? අද මිනිස්සු දුක් විඳපල්ලා. ලෝභ දේශ මොහ නිසා ගහගෙන මරාගෙන කපාගෙන කොටාගෙන ඉවසීමක් නැතුව විනාශ වෙයල්ලා. කියන එක නේද නොකිය කියන්නේ. ඔබ තේරුම් ගන්නවද එහෙනම් උපන් මිනිසාටයි මේ ආගමික ජීවිතයේ තියෙන්නේ කියලා. අර ලෝභ දේශ මොහ සහිත වීම තුළ ලැබෙනා වූ ලෞකික සැපතට අමතරව ලෝභ දේශ මොහේ දුක්ඛයක් තියෙනවා. ඒක මම මෙහෙමනේ කියන්නේ ලෝභක්කේ නිබ්බාණං දෝසක්කේ නිබ්බාණං මෝහක්කේ නිබ්බාණං නම් කය පද ප්‍රතිපදාව පාවිච්චි කරන්නේ බැහැර වීමට නම් කය වලට විරුද්ධව අපි කතා කරනවා වේපොල්ල කියන එක. බලවත් වීම. ලෝභේ බලවත් වීම, දේශේ බලවත් වීම, මොහේ බලවත් වීම, ක්ෂය නිබ්බාණං බලවත් වීම දුක්ඛං. ලෝභ දේශ මොහ රැස් කළ දුකින් මිදෙන්න බෑ කියන එක තේරෙන්න වෙනවා. අන්න අනතුරුව මේ බලවේගය තමන් වෙත එන මොහොත අල්ලගන්න අපිට අවබෝධයක් තියෙන්න වෙනවා. සංගවා තබා විනාශ කළ නොහැක, මගහැර තබා විනාශ කළ නොහැක. ඒකට බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ ඇවිත් අපි ළඟට ඇවිත් අපි හරහා අනාගතයක් හදන්න නොදී අපි ළඟට ඇවිදින් අපේ සිහිය ඔස්සේ යා මරණයටපත් වෙන්න වෙනවා. බලන්න ඒ මරණයටපත් වීම කියන කතාවට ගලපන්න බැරි නම් කර්මක්ෂය කිරීමේ කර්මය. අන්න අපට අර ක්‍රම කියලා කතා කරන භාවනාවල මෙතෙන්ට මාර්ගයක් නැහැ. එහි ක්‍රම නිසා අර මූල යට වෙලා. ඒ නිසා ඒවා ගැටිලා උපදින්නේ නැහැ. ඒවා සැඟවී පවතිනවා. ආයතනයක තැනක ගත කරන කාලයක ඉන්නතුරු ඒගොල්ලෝ එන්නේ නැති නිසා හොඳ සංසුන් බවෙන් එන්න පුළුවන්. ආපහු අදාළ තැන් වලට ගියාපුවම පරණ පුරුදු පුද්ගලයාම කියන එක Tamanට තේරෙනවා නම් එහෙනම් මේ වැඩේ වෙන එකක්, මේ සමාධියක් වරණ එක ධර්මයේ තේරුම් ගත්තේ නැතුව අර දුර්වලකම් තවත් එහෙමමයි. ඒක ඔබටම වැටහෙන්න වෙනවා. එසේනම් බුදුරජාණන් වහන්සේගේ ගැන්වීම තුළ මගහැර යාමෙන් එන්ට නොදී සිටීමෙන් විසඳුමක් නැත. ඔනොතෙන්දී මම තවත් වචනයක් ඔබට කියනවා. මේක සමාජයේ පාවිච්චි කරන්නේ එක අර්ථයකට. වර යම් යම් අරමුණු වැඩිම තුලින් ලෝභ දේශ මොහයන් යටපත් වී යාම සමතේ වශයෙන් උත්.
විනාශ වී යාම විදර්ශනා වශයෙන්ොත්. නමුත් ත්‍රිපිටකයේ සංයුත්ත නිකාය සූත්‍රවල පෙන්වනවා සමතේනොත් සමත විදර්ශනා කියලාත් තියෙනවා. සමත වෙනම විදර්ශනා කියලාත් තියෙනවා නිවීම සඳහා. එතකොට ඒකෙන් මොකද්ද හොයාගන්න වෙන්නේ? අන්න එතකොට මන්මනම් කල්පනා කරන්නේ සමත කියන පදයේ තේරුම යටපත් කිරීම අර්ථය නෙමෙයි. සමත කියන්නේ සංසිඳ වීම. සංසිඳ වීම ආරම්භ වෙනවා බුදු සමයේ මාර්ගඵල තුල. ඊට පස්සේ දිගටම සංසිඳ වීමෙන් විදර්ශනාවෙන් දිගටම සංසිඳෙනවා. එතකොට ඒකමයි සමත විදර්ශනා කියලා කියන්නේ. අර බමුණන් නැත්නම් එදා හිටපු අත්තකල මතාන යෝගීන්ගේ සමතේ මේකට දාලා හරියන්නේ නැහැ. බලන්නකෝ තේසං වූප සමෝසකෝ කියන පදේ. ඒවායේ උපසමය නැත්නම් සංසිඳීම සැපයි. අර සංසිඳීම කියන්නේ සමතේ කියන අර්ථයනේ. එතකොට සංසිඳීම උදෙසා සංසිඳීම කියන එකේ තේරුම සැඟවී යටපත් වීම කියන එකේ යලිත් හට නොගන්නට අවසන් වීම උදෙසා ගන්න මාර්ගයේ සමත විදර්ශනා. එහෙමයි මට මේ අර්ථය වඩාත් නිවැරදි කරලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද බුදුන් වහන්සේ එහෙම වදාරලා තිබෙනවා නම් ඒක බැහැර කරන්න අපට බෑ. නමුත් ඒක කෙලෙස් යටපත් කිරීම කියන අර්ථයෙන් අරන් සාසනයට හරියන්නේත් නැහැ. මොකද මේ ලෝභ යටපත් කිරීම නිබ්බාණය, ද්වේෂ යටපත් කිරීම නිබ්බාණය, මොහ යටපත් කිරීම නිබ්බාණය කියලා නැහැ. සය යනු දැන් ඉන්න දරුවෝ කියන්නේ තීරෝ කරනවා කියලා බිඳුවට බස්සන්න ඕනේ. මෙන්න මේම අපි ලබාගත් ජීවිතයේ නොදන්න කාලය තුළ එක්රැස් කරගත්තා වූ බලවත් ගතිය අපෙන් ඉවත්තට යවන එක. ඔවුන්ගෙන් අපේ ජීවිතේ බේරා ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ මිනිස් සමාජයට යෝජනා කරලා තිබෙන ආගමික ජීවිතය කියලා කියන්නේ. අඳින්නේ සිවුරද, කෙස් කපලද නැද්ද, අඳින්නේ සුදුද, ඉන්නේ ගෙදරද, මේවා අපිට ප්‍රශ්න වුණාට උන්වහන්සේට ප්‍රශ්නයක් තිබිලා නැහැ මට පේන්නේ නා. ගමින් ගමට යමින් එක් ධර්ම දේශනා මගින් ඒ පුද්ගලයාට ඒ කාරණාව පැහැදිලි කරලා ඔන්න මේක කරන්න කියලා ගියාරුණාම පොත් රාක්කයක් හරි පොත් කරත්තයක් අරන් ගිහලා මෙන්න මේවත් අරගෙන මේක කියවලා බලන්න කියලා ධර්ම දේශනා 10000 ගණක් කියවන්න කිව්වේ හරි එහෙම නැහැ. අපට තමයි දැන් ත්‍රිපිටකේ පරිහරණයක නිසා සූත්‍ර තියෙන්නේ කියන්නේ. අපිට මේ පෙළ දහමක් ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේට මොනම සූත්‍රයක්වත් තිබුණේ නැහැ. එක්ක වැස්සට තෙමෙන ගෙයි, වැස්සට තෙමෙන්නේ නැති ගෙයි. එහෙම නැත්නම් තොටුපළකින් එතුරු කරන හරක් එතුරු කරන දන්න ගොපල්ලයි, දන්නේ නැති ගොපල්ලයි. එහෙම නැත්නම් හැන්දයි දිවයි. හොද්ද හැඳි ගාන හැන්දයි, හොද්ද හැඳි ගාන රස බලන දිවයි. මේ දෙකෙන් උන්වහන්සේ බණ ටික කියනවා. බලන්න එහෙම ලෝකේ තියෙන ඕනෑම කාරණාවක් තුළ උන්වහන්සේට අදාළ කරුණු පැහැදිලි කිරීම අපේ තුලින් පෙන්වන්න උත්සාහ කළා වුණාම වෙන මේ අපේ ජීවිත පිළිබඳව නැත්නම් එදා හිටපු අයගේ ජීවිත පිළිබඳ කතාවක් කියවට ඒක විසඳනවද කියලා. ඒ නිසා මම දකින්නේ සෑම ඉගැන්වීමක් තුළම අපේ කතාව තියෙන්නේ. ගාථාවක් තුළ හෝ එහෙම නැත්නම් සූත්‍රයක් තුළ හෝ අපේ කතාව තියෙන්නේ. ඒක අපේ කතාව බවට පත් කරගන්න අපි දන්නේ නැත්තේ ඒක පටාචාරාගේ, ඒක කිසා ගෞතමගේ, ඒක රජ්ජුමාලාගේ, ඒක අඟුලිමාලගේ කියලා, ඒක දේවදත්තගේ කියලා පරණ කතාවක් අහගෙන ඉන්න හින්දා. මං හිතන්නේ ඔය දඹදිව්ගේ විනුගේ තුල ජාතක පොත සහ සද්ධර්ම රත්නාවලිය රචනා වීම කියලා කියන්නේ අර අපට මේක දැක ගන්න තියෙන ඉඩකඩ වැහුණ පාරක් විදියට. ඒ කාලේ හිටපු අයට අකුරු තේරෙන්නෙත් නැහැ, සිංහල හොඟ දෙනෙක් දන්නේ නැහැ. ඉගෙන අකුරු ඉගෙන ගත්ත අය පැවිද්දේ උන්වහන්සේලා සාහිත්‍යයක් හැදුවා. කතා රස එදා සිදුවෙච්ච සිද්ධි ටිකක් විදිහට තමයි අපි අද මේක අරන් එන්නේ. බණ අහනවා කියලා පරණ සිද්ධි ටිකක් අහන එක තමයි අපි කරන්නේ. ඉතින් මට මතුවෙන ගැටලුව තමයි එතකොට බුදුරජාණන් වහන්සේගේ යථාවාදී තථාකාරී ගුණයට හානියක් වෙනවා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට දීපු අවවාදය පිළිපදින් නැති කඩන කෙනෙක් වෙනවා. මම එහෙම කියන්නේ අගෞරවයෙන් එහෙම නෙවෙයි. උන්වහන්සේ බේරා ගන්න නිසා එහෙම කියන්නේ.
මන්දයත් අර දවසක් කොසල් රජ්ජුරුවයි බිම්බිසාර රජ්ජුරුවන්ගේ ධනය ගැන මහසේනා සම්පත් ගැන හාමුදුරුවෝ කතාවක දැන්. බුදුන් වහන්සේ වඩිනකොට අපි මේ දෙන්නගේ මේ බලය පිළිබඳ කතා කර කර හිටියේ. නුඹලා සසුන් කෙතට ආවනම් නොගැලපෙන දෙයක් ඔය කතා කර කර ඉන්නේ. කතා කරනවා නම් කතා කරන්න ඕනේ දැහැමි කතාවක් නැත්නම් නිහඬව ඉන්න. ආරිතස්නේම් භූත භාවයෙන්. තව තැනක කතා නොකළ යුතු කතා 32කට බෙදලා තියෙනවා. රාජ කතා, චෝර කතා, ගාම කතා. දැන් යටගිය දාස බරණැස් රජුරෝ ගැන කතා කරනකොට රාජ කතාවක් නෙවෙයිද එතකොට? කැලේ යන බඩු ටිකක් හොරු අරගත්තාම කතා කරනක ගැන කියනකොට හොරු ගැන කතාවක් නෙවෙයිද? එතකොට මොකද කියන්නේ? අන්න එහෙමයි අපට මේ සාහිත්‍ය වුණේ අපේ කතාවලදී. කතාවක් හදපු නිසා ඒක කියවලා රස විඳින්න පැරණි සිද්ධියක් වශයෙන්. ඇතැම් විට අර හොද්ද හැඳි ගාන හැන්දයි මේ දිවයි වගේ මේ කතාවමත් අපේ කතාව වෙන්න බැරිද? අන්න එතන අපි ඈත් කරගෙන තියෙන්නේ. එදා සිද්ධි වශයෙන් බලන්න පුළුවන් වුණාරුණාම අපට ඒ සිද්ධිය අපේ ජීවිතයට ගලප ගන්න තේරෙන්නේ නැහැ. මම නම් කල්පනා කරනවා තව ටිකක් කල් යනකොට අපිට ඉතින් ඔය ඔක්කොම හොයන්න යන්න ඕනෙත් නැහැ. අදාළ කරුණකින් වෙන්න ඕන දේ තේරුම් ගන්නයි තියෙන්නේ. නමුත් මේ දැන් ඔය මෑතදී තමයි ඇතම් අය මේ ජාතක කතාවල ගැඹුරු දෙයක් නැතුව නැති නිසා ඒක බෞද්ධ සාහිත්‍ය කියලා එකට සීල් එකක් තිබ්බේ නැත්නම් ලේබලයක් කැලෙව්වේ. නමුත් ජාතක කියන්නේ ත්‍රිපිටකයේ කොටසක්. ඒකෙත් තිබෙනවා පූර්ව අපරසන්දි ගලපා චතුස්සත්ත්‍ය කුළුගන්වා දේශනා කළ විට සෝවාන් වුණයි කියලා. අද ජාතක කතා පන්තිය 47ම කියවලා බලන්න සෝවාන් වෙයිද කියලා කවුරු හරි? ඒ පූර්ව අපරසන්දි කියන එක එදා තියෙන එක අද ගලවලා තියෙන පරණ කතාව අලුත් කතාවකට. චතුස්සත්ත්‍ය කුළුගැන්වීමක් නැහැ. එහෙම නෙවෙයිද? එහෙනම් අපට අපේ නුවණ තව මදි ඒකේ තියෙන ගැඹුරු කාරණා හොයාගන්න. අපි මේ කතාව විතරක් මෙහාට ගියොත් අපට අදාළ දේ පැහැදිලි කරගන්න බෑ අදහසක් වශයෙන් මම ඉදිරිපත් කළේ. ඒ නිසා අපි බලන්න ඕන පරණ සිද්ධියක් විදිහට නෙවෙයි. එතකොට අපි දෙතිස් කතා වලට වැටෙනවා. උන්වහන්සේ වදාළ පරිදි. ඒක අපි තුල සිදුවෙන සිද්ධියේ ප්‍රමාදය සහ ප්‍රමාදයට තමයි මම හිතන්නේ ලෝකේ තියෙන ඔක්කොම උන්වහන්සේ ගලපලා තියෙන්නේ. ඒක ඒ චරිතයට අදාළ ආකාරයට. ඉතින් ඔවා වසර 20කට 25කට පෙර යම් තැනකදී ඔය අදහස් ඉදිරිපත් කරවුවාම සමාජයේ පිළිගත්තේ අපි බණ විකෘති කරන අය විදිහට. ඒ නිසා සමාජයට නොතේරෙන දේවල් වලින් කියන්න නැතුව තේරෙන දේවල් වලින්වත් කියලා බලමුකෝ. හදාගන්න පුළුවන්ද කියලා. දැන් බලන්න මොකද්ද ප්‍රතිපදාව? ස්ත්‍රීත්වයේ බාධාවක්ද පුරුෂත්වයේ බාධාවක්ද පැවිදි බව බාධාවක්ද ගිහි බව බාධාවක්ද වැඩේට. නෑ ඕන කෙනෙකුට ඉතිකෝ භික්කවේ ලෝභක්ඛයෝ දසක්ඛයෝ මෝහක්ඛයෝ කම්ම නිදාන සංඛයෝ. ඔන්න එක තැනට ආවා අපි. දැන් ඒක කොහෙද තියෙන්නේ? තියෙන වෙලාවට යත් එක්ක සරණක් තියෙනවා නැති වෙලාවට සරණක් බෑ. දැන් නෑ. එහෙනම් දැන් කරන්න භාවනාවක් නෑ. දැන් නැති වුණාට සමාජයට ගියාපුවම අදාළ ශේස්ත්‍රවලදී ඇසට කනට නාසයට ගැටෙනකොට Tamanගේ දුර්වලකම Tamanට එනවා පේන්න ඕන. දැන් අනිත් අයට ඒක දුර්වලකමක් වශයෙන් පේන්නේ නැහැ වීරකමක් වශයෙන් පේන්නේ. ඒ වගේම ඒක වරදක් වශයෙන් පේන්නේ නැහැ. ඒකට එකතු වීම සාධාරණයි කියලා පේන්නේ. අන්න අපිට දැන් මේ අපිව දුකටපත් කරන්න ආ වූ සතුරෝ තුන් දෙනෙක් ජීවිතය තුළ ඉඳගෙන මේගොල්ලෝ අපිව මෙහෙවනවා මේගොල්ලොන්ට ඉඩ දෙන එක වැරදි කියන එක පේන්න අපට බණ අහනකොට නුවණ වැඩෙනවා. අනතුරුව මේ තුන් දෙනා එන තැන් තියෙනවා. දැන් අර මේ මුවෙක් සම්බන්ධ කතාවක තියෙනවානේ රජුරෝ මේ මාල්ලන්න ගිහින් මේ එළියට එන්න තියෙන තැන් ඔක්කොම කොටු කරලා එක තැනකින් එන්න ඇරලා විදින්න බලන් හිටියයි කියලා.
අන්න ඒ වගේ මේ තුන් දෙනා එන තැන් පිළිබඳ අපට විමසිල්ලක් තියෙන්න වෙනවා. මම නම් දකිනවා එන තැන් 4කුයි 5කුයි. ප්‍රධාන වශයෙන් ඒකට කියන්නේ දිගා වී සිටියේදී, වාඩි වී සිටියේදී, සිටගෙන සිටියේදී, ඇවිදිද්දී. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. 4 ඉරියව්. 4 ඉරියව්වේදී ඇසේදී, කනේදී, නාසයේදී, දිවේදී, කයේදී, සහ සිතේදී. සයදොරින්. දැන් එතකොට මේ ඉරියව් 4ේදී මේ සයදොරත් එක්කලා තියෙනා වූ අනිත්‍යයට නොතේරෙන වැඩක් නේද මේ බුදු සමයේ තියෙන්නේ. අර අනිත්‍ය කරන වැඩම කරන්න ඕන. නමුත් ඒ අය නොකරන වැඩක් රහසිගතව කරන්න වෙනවා. අන්න තමන් ළඟ මේවා නිදන්ගත වී තිබෙනවා. තිබෙන නිසා හේතු එකතු වෙනකොට එනවා කියන කාරණය අපට තේරෙනකොට දැන් මොහොතකට මත් වෙනුත් මා සමග දුරකථනයෙන් කතා කරපු කෙනෙක් පංචස්කන්ධය ගැන තේරෙනවා. මොකද දැන් කරන්න ඕනේ කියලා මගෙන් මොකද තව ටිකක් බලන්න කියලා. මොකද දැන් කරන්න ඕන කියන ප්‍රශ්නේ තුල තියෙන්නේ තවත් තේරුනේ නැහැ කියන එකනේ. තව ටිකක් අහන්නකෝ කියලා තමයි කිව්වේ. මම දැන් බණ කියමින් ඉන්න වෙලාවක් නැහැ කියලා. මොකද්ද කරන්න කියලා තියෙන්නේ? ඒක ඉතින් අපිට කියලා තියෙනවට වඩා හොඳයි ආනන්ද හාමුදුරන්ට කියලා තියෙන තැන ගත්තාම. ඒක ඉතින් මම කියන්න ගත්ත අනිත්‍ය සංඥාව වලින් විතරයි කිව්වේ. අනත් සංඥාව වලට එහාට යන්න හම්බුනේ නැහැ. වෙනත් කෙනෙක් ඒක කියන්න ගත්ත නිසා මම නිහඬ වුණා. ඔන්න ඕකේ තියෙනවා පහාන විරාග නිරෝධ කියන ඕනේ වචනක ඕක තියෙනවා. දැන් වැඩෙන්නේ කොහොමද ප්‍රහාණය වෙන්නේ කොහොමද? මේ දෙක තමයි උන්වහන්සේගේ ඉගැන්වීම. ඒ වැඩෙනවට කියන නමක් තියෙනවා අපහාන. අපහානය සඳහා අපි මිනිසා කරන වැරැද්ද තමයි එන එක පිළිගන්න එක අදිවාසයේදී. ඒක වැරදි කියලා හිතන්නේ බැහැර කරන්න කල්පනා නොකරන එක නප්පජහති. ඒ පිළිබඳව එයාට ඉඩ දෙනවා වරුණාම වළක්වන්න වීරයක් නැතිකම නවිනෝදේති. එය කෙලවරකටපත් වීම. ඒකට තියෙන එහෙම වචනයක් සිංහලෙන්. එහෙම ඕනකමක් නැහැ. යන්න ව්‍යන්ති කරෝති. හැංගිලා ඉඳලා ආපහු වෙන්න හංගන්න. ඒක තමයි නැවත හට ගන්න අවසන් කිරීම. ඒක වැරදි කියලා කල්පනාවක් නැහැ. එතකොට මිනිසා තුළ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? අපහාන සංඥා. අපහාන සංඥා භාවිතා කරමින් නිවන් පතනවා. මැරිලා හරි අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය හරි. ඉතින් එතකොට මට අර ත්‍රිපිටකයේ තියෙන අනිත් කතාව මතක් වෙනවා. බිත්තර 7ක් 8ක් බැහැර කරලා ඒක මුල්ලකින් තියලා අනිත් පැත්තටලා ඉඳගෙන ප්‍රාර්ථනා කරනවා කිකිලි. අනේ මට මේ බිත්තර වලින් හොඳ පැටව ටිකක් ලස්සන පැටව ටිකක් එන්න ඕන. හොටෙන් කඩලා හරි කකුලෙන් කඩලා හරි. බුදුන් වහන්සේ විමසන්නේ වැඩේ වෙනවද? අහන්නේ. නැත ස්වාමිනේ. ඇයි? පැටව ලබන්න අවශ්‍ය කාර්යය වුන් කලේ නැහැ. දැන් එතකොට මේ අනාගතේ ප්‍රාර්ථනා කරන අය අර කිකිලික චරිතේ නේද රඟපාන්නේ. පැත්තක බිත්තර ප්‍රාර්ථනා කිකිලියෝ. නමුත් මේ බිත්තර රකින්න ඕනේනේ. රකින්න එක තමයි පහාන සංඥා. ප්‍රහාණ සංඥා. ප්‍රහාණය. අන්න බලන්න ඒකේ කරන්න ඕන වැඩේ තියෙනවා. හැම වෙලාවෙම කර කර දඟලන්න ඕනේ නැහැ. ඇස් දෙක පියාගෙන ඉඳ හරි ඉඳගෙන ඉන්න ඕන හරි. අවදිව තැන් පරන් නින්දට යනතුරු අර බාහිර සාධක මත Tamanගේ චිත්තාභ්‍යන්තරයේ එළියට එන ලාවක් තියෙනවා. ඒකට කියනවා uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. මේ ආයත් ලෝභ දේශ මොහ නේද මේ පෙන්වන්නේ. එහෙනම් ඒකෙදි මේකසය කරන්න ඕනේ. උපදින්න එපා කියලා තියෙනවද? හොඳයි රටේ තියෙන භාවනාවල නැද්ද ඔක උපදින්න නැතුව සංසුන් සමාධියක් හදන් ඉන්න එක. කවදාවත් ප්‍රහාණ වෙනවද එතකොට? ඒ නිසා මේකට බය වෙන්න එපා. අපි නොදන්න කාලේ කරගත්ත මෝඩකමක් නිසා මේක තිබිලා එනවා. එන එක පෘථග්ජනයාට තවුල අවුලක් හදාගෙන සසර දික් කරගන්න කාරණයක්. එන එක ආර්ය මාර්ගයේ පුද්ගලයාට එන එක අයින් කරගන්න උදව්වක්.
එන එක එකතු වෙන පුද්ගලයාට එතන ප්‍රමාදයෙන් නැත්නම් සිහි නැතිකම විසින් ඔහුට සසර හදනවා. එන එක එන්න ඇරලා සතිමත් වීම තුළ ඔහුට ඒන් බැහැර කිරීම සඳහා බුදුන් වහන්සේ මගක් හදලා දෙනවා. දැන් තේරෙනවද සතියෙන් මොකද්ද කරන්න ඕන කියලා? ඔය තාමත් මම සමාජයට කියමින් ඉන්නේ අර සතිපට්ඨාන කියන පොත ඔළුවේ තියාන කෙරෙන්න ඕන සතිය තේරුම් ගත්තේ නැති නිසා. සතියෙන් කෙරෙන්න ඕන මොකද්ද කියලා තේරුම් ගන්න. සතියට පුළුවනි මේ විතර්ක ප්‍රහාණය කරන්න. ඒ කුමක් නිසාද? න අදිවාසේති. මමත්වෙන් පිළිගන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ කියන එක ඔය පෙන්වන්නේ. පජහති. ඔව් අලංගු නැහැ මේ අපේ ලෝකෙට යන්න. අන්න විරේන දුක්ඛං අච්චේති. දැන් විනෝදේති. වීරිය කරන්න වෙන්නේ පරණ පුරුද්දට ගහපම් බැනපම් කපපම් කොටරන් කීවට යාට ඉඩ නොදෙන්න. දැන් ව්‍යන්ති කරෝති තමයි අනිත්‍ය. අනභවං ගමයිති තමයි තණ්හා උපාදාන භව නොවි අවසන් කිරීම. උනොත් අලිය හට ගන්න තිබ්බනේ. අලිත් හට ගන්න නැති වෙන්න තියන්න තියෙන එක තමයි ගාමීති. දැන් කාම විතර්කයේ නෙවේද භාවනා මධ්‍යස්ථානයේ. ව්‍යාපාද විතර්කයේ නොවේද භාවනා මධ්‍යස්ථානයේ. විහිංසා විතර්කයේ නොවේද භාවනා මධ්‍යස්ථානයේ. මේ තුන් දෙනා අපිව අවුල් කරන අවස්ථාව අල්ලගන්න අපට සිහිය තියෙනවා නම් ඒගොල්ලොන්ට අපේ රාජ්‍ය ඉඩ නැතුව යනවා. බොහෝ කල මේ තුන් දෙනා අපේ සටන් බිමේ සටන් කරපු බැවින් අපි ඔවුන්ට පරාජය වී ඔවුන්ට ඉඩ දීලා තියෙනවා. එබැවින් අපි මාරයාට පරාජය වී ජීවත් වෙන්න ආව කොටසක් පෘථග්ජන. බුදුරජාණන් වහන්සේගේ බොජ්ජංග නැමැති ශක්තිමත් හමුදාව අරන් ගත්තාම සිහිය වැඩෙනකොට මේ මාරයා පරාජය කරන පිරිසක් වෙනවා. දැන් ආපහු හැරෙන්න තියෙනවානේ මාරයාට අපි පරාදයි බුදු සමය දන්නේ නැතුවම බුදු සමය දැනගත්තාම අපි විසින් අපේ නෝන විසින් මාරයා පරාද කරනවා. දැන් එතකොට මොහොතින් මොහොත තෝකං කනේ ටික ටික ක්ෂණයක් පාසා අර එන උපදින මොහොතක් පාසානේ. මම දකින්නේ දවස් 7යි අවුරුදු 7යි උපරිමය. හරියට තේරුම් අරන් පටන් ගත්තොත් තේරුම් ගත්තේ නැතුව අවුරුදු 400ක් සතිපට්ඨානේ ලීවා කිව්ව පාඩම් කරුවා වැඩක් උනේ නැහනේ කාට හරි. ඒ වැඩක් උනේ නැත්තේ බුදුහාමුදුරු වැරදි හින්දා නෙවෙයිනේ. වැඩේ කරන්නේ නැහැටි වැරදි නිසා. ඒ නිසා ඊතරම් අමාරු ගැඹුරු දෙයක් විශාල දෙයක් වශයෙන් නොව ඒ මොහොතේ කළ හැකි දෙයක් වශයෙන් පෙරකල මෝඩකම නොකොට උන්වහන්සේ හඳුන්වා දුන්න පරිදි අර හේතු ඉතුරු කොට අවසන් වීම නම් වූ අවශේෂ නිරෝධ මාර්ගය අපි පුරුදු කරගෙන හිටියා. අවශේෂ නිරෝධ කියන්නේ තබා අවසන් කිරීමට. හේතු නොකර අවසන් කිරීම නම් ඉතුරු නොකර අවසන් කිරීම නම් වූ නිරවශේෂ නිරෝධ මාර්ගය කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේදී විහිංසා විතර්කයේදී භාවිතා කරන්නේ නම් දැන් අපි මොකද කරන්න ඕනේ කියන ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. මගෙන් අහන්න දෙයක් නැහැ නේ ආයේනේ. දැන් උදේ අවදි වෙනවා. Tamanට අදාළ ශේස්ත්‍ර වැඩ කටයුතු කරනවා. ඔය ආසේ හැංගිලා හිටපු රාක්ෂයා එන්න පුළුවන්. තමන්ට අදාළ ශේස්ත්‍රවලදී. අන්න යා එන වෙලාව දැක ගන්න තමයි අපිට වෙනදා නම් එකතු ආපුවම යාට එකතු වෙලා අපි ජීවිතය අවුල් කරගත්තා. දැන් ඉතින් මේ එන වෙලාවට අපි මේකට එකතු නොවෙනවා නම් ඒ මිනිසුන් කවුද? ඉවසීමක් ඇති පුද්ගලයෝ නේද? ඒ මිනිසුන් මරු පරදන පුද්ගලයෝ නේද? ඒ මිනිසුන් අමනුස්සයන් ජීවිතය තුළ මරා දමා තමන්ගේ ජීවිතය තුළ තියෙන අමනුස්සකම මරා දමා මිනිස්කම ඉස්මතු කරන අය වෙනවා නේද? දැන් මොකද්ද මේකට කියන්නේ? ඒක මල් පූජා කරනවා වගේ අත් දෙක නළලේ තබාන කරන වැඩක් නෙමෙයි. නමුත් ඒකට කියන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. අර පුදනවා කියන එකෙන් කල්පනා කරන්නේ මොන හරි ඉස්සරහින් තියන්න ඕන කියන එකක්. නෑ ප්‍රතිපත්ති පූජාවන් බුදුන් පිදීමේදී ඒ තමයි බුදුන් වෙත යන පාර. ආමිෂ පූජාවේ බුදුන් පුද්ගලයෙක් කොටන ඉස්සරහින් තියලා පදුවාම ඒක ආමිෂ පූජාවේ බුදුන් බාර ගන්න නෑ ඒවා. අපිට හම්බ වෙනවා විපාකය. ඒ බුදුන්ට පුදුහාම් පින් සිද්ධ වෙනවා කියන්නේ පින් විපාක අපට හම්බ වෙනවා කියන එකනේ. ඒක තමයි ආමිෂෙන් පූජන්නෝ තපතපට පුදාගනිති කියලා කියන්නේ. ආපහු අපටම විපාකේ හම්බ වෙනවා. නමුත් මේක අතහැරියොත් අපි බුදුන්ට පුදනවා වෙනවා. එනිසා මේ ත්‍රිවිධ විතර්කය සම්බන්ධයෙන් ගත් කල ඒකේ තමයි කර්ම නිදාණය තියෙන්නේ. ලෝභ හේතුකම්පි, ද්වේෂ හේතුකම්පි, මෝහ හේතුකම්පි. ඒ හේතු ඡය වෙනවා නම්
එහෙනම් අර ක්‍රියා කර්ම නිදාන වෙන්නේ නැහැ, සෑ වෙනවා. මම හිතන්නේ මම කරුණු ගොඩක් පැහැදිලි කරගන්නමින් අරන් ඇවිදින් පෙන්නපු කාරණය නිසා අනතුරුව ප්‍රායෝගික වෙන්න ඕන කාරණයක්. ප්‍රායෝගික පළවෙනි පියවර නැත්නම් ටිකක් මහන්සි වෙලා සිහිය දියුණු කරගෙන අර බලවත් වෙන පැත්ත ඉස්මතු වෙනකොට මේක අපිට අමතක වෙනවා. කමක් නැහැ. පළවෙනි හෝ දෙවෙනි හෝ පස්වෙනි වතාවට නම් හවසට මතක් වුණත් කමක් නැහැ. වැරදුණයි කියලා බුදුරජාණන් වහන්සේ වෙනම දඬුවමක් දෙන්නේ නැහැ. දේවදත්තටත් වැරදිච්ච එකේ දඬුවම ඉඳලා ඇවිදින් නිදහස් වෙන්න පුළුවන්. ඔබටත් වැරදුනොත් එහෙ ගිහින් දඬුවම ඉඳලා ඇවිදින් නිදහස් වෙන්න වෙන්නේ. එච්චර වරද්දා ගන්න නැතුව හවසට මතක් වුණාම එතෙක්කල් ගිහින් වැරද්ද පිළිගත්තා. දවල්ට මතක් වුණාම එතෙක් දුර ගිහින් මතක් වුණා. උදේ මතක් වුණාම වැඩේ කරලා ඒත මතක් වුණා. මේ විදිහට තමයි මේක මේ වැඩේ වැරදි බව ළඟට මතක් වෙන්නේ. අනතුරුව වැඩේ ඇවිස්සෙනකොටම එයත් එක්කලා මේක වැරදි කියලා නේද මතක් වෙනවා. අනතුරුව වැඩේ ඇවිස්සෙන්න ඉස්සරලා මතක් වීම ඉස්සරහින් එනවා. දැන් වැඩේට එකතු වෙන්න ඉඩ නැහැ. මම දකින්න ඔය සතිය සමීප වීම කියන එක ඔය තියෙන ආකාරය. ඒ නිසා අපි නැවත නැවත අභ්‍යාස කිරීම කියන එකේ තේරුම මේක තමයි. නැවත නැවතත් මේ අවස්ථාවට මුහුණ දීලා අපි සමීප කරගන්න ඕන. සතිය මේ වැඩේ මතුවෙනකොටම වළක්වා ගන්න පුළුවන් තැනට බලවත් වෙනවා. අන්න සද්දා බල, සති බල, විරි බල, සමාධි බල, ප්‍රඥා බල කියන්නේ ඒක බලවත් වෙනවායි කියලා. එහෙම නැත්නම් සද්දා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන වෙනවා කියන එක. ඒ පැත්ත බලවත් වෙනකොට ප්‍රධාන වෙනකොට ඒ සටන් පෙරමුණ බලවත් අර සටන් පෙරමුණ දුර්වල වෙනවා. ලෝභ දේශ මොහයාගේ සටන් පෙරමුණ, මායාගේ සටන් පෙරමුණ බලවත් පෘථග්ජන පුද්ගලයාගේ හිතේ මේ පැත්ත බලවත් වෙනකොට අරයා දුර්වල වෙන්න ගන්නවා. මේක සටනක් නේද බැලුවාම. ඒකයි මම වෙලාවකට කියන්නේ ඔය ජාතක පොතේ තියෙනා වූ දේවදත්ත රජකමෙන් පෙරලා බ්‍රහ්මදත්ත රජකමේ පිහිටවනවා කියන්නේ ඕක වෙන්න ඇති කියලා කියන්නේ. ඊට හායනෝ කියා. මොකද රජකම් කරන්නේ දේවදත්තයා. ලෝභ දේශ මොහ. දේවදත්ත කම් කර ඉන්නවා. ඉතින් ඒක වැරද්දක් බව දැනගත්තාම එයා පෙරලා දාපුවාම ඊට පස්සේ රජ වෙන්නේ යහපත් පාලනයක්. එහෙම වෙන්න බැරි නෑ. ඒ පිළිබඳව නිදහසේ කල්පනාව තියෙනවා නම් යමක් හිතුවට කමක් නැහැ. විවේක උදේට හරිම ටිකක් අරණා පිළිබඳව. එහෙම නැත්නම් තියෙන එකෙන් තමන්ගේ වැඩේ කරගන්න. ඒක සාමාන්‍යයෙන් දියුණු කරලා ප්‍රඥාව ඇති අයගේ වැඩක් ඉස්සරහට තවදුරටත් ගැඹුරු තැන් පැහැදිලි කිරීම. අපි යම් එලි කරන්න බැරි වුණා වූ ධර්මදේශනා සූත්‍ර අර්ථ ගන්නවලා තිබෙන්නේ කලක් තිස්සේ. පොතේ තිබුණාට අර්ථ විග්‍රහ කරලා නැහැ සමහර අය. නමුත් අපි අර්ථ විග්‍රහ කරනවානේ. අදාළ කරුණු තේරුම් ගැනීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවකටපත් වෙන්නට මේ මොහොත මේ මාර්යා සමග පරාජය කරන මේ ස්ථානය සතර ඉරියව්ව සහ සයදර බවට පත් කරගන්නට ඔබට නුවණ ලැබේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ අභාප්තාප්ත නිසලිපි ආත්මා දියණියගේ ලොකු අම්මා වන මුල්ලේරියාවේ පදිංචි නිල්මිණි ප්‍රේමරත්න මහත්මිය විසිනි. 2022 පෙබරවාරි මාස 18 වෙනි දින අවුරුදු 23ක් වන භද්‍ර යෞවනයේදී අකල්හි ජීවිතයෙන් සම ගැනීමට සිදු වූ නිසලිපි ආත්මා පිරිස් දියණිය කෙටි කලක් තුළ වුවත් ඇය ගත කළ පුණ්‍යවන්ත ජීවිතයත් ඇය වෙත ජීවිතය පිළිබඳ තිබූ අවබෝධයත් මහත් බැතියෙන් සිහි කර ඇයට උපහාර පිණිස පවත්වන මෙම උතුම් ධර්මදේශනය කුසල ශක්තිය ඇය වෙත අවශ්‍ය නම් අනුමෝදන් වෙත්වා නැත්නම් ඇයගේ ආගමික ජීවිතයට උපහාරයක් වෙත්වා. එසේම පින්මද ස්තනක වේනම් පින් අනුමෝදන් වේවා. ඉන් අතමැද්දෙන්ට හැදෙන කාලයක අතමෙදී භවගමනේ මෙවැනි අකල් මරණයකට ගුදුරු නොවේවා. මේ දීර්ඝ සංසාර ගමනේදී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කල්යාණ මිත්‍ර ගුරු දෙමව්පියන් හමු වී සීසත් ධර්මයේ ආසා අවබෝධය ලැබ නිවන් මඟට ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය මඟඵල පාදා ගන්නට හැකි වේවායි සෙනෙහසින් ප්‍රාර්ථනා කරමි. එසේම මහත් වියෝධයකටපත් වූ දියණියගේ දෙමව්පියන් සහෝදරයා හා සහෝදරියන් ඇතුළු මෙවැනි වියෝගයන්ගෙන් දුකටපත් සියල්ලන්ගේම සිත් උතුම් ධර්මදේශනය ආසා සුවපත් වේවා. දුකින් අත් මිදේවා. එසේම ලොව වසන අනන්ත වාසනාවන්ත දෙමව්පියන්ට දූපතුන්ට මෙම උතුම් ධර්ම ඇසේවා වැටහේවා. මේ අනුව අප්‍රමාදී වේවා. තවද සියලු දුකේදී නිල්මිණි ප්‍රේමරත්න මහත්මියට සිත දුකෙන් මුදවා ගැනීමට උපකාර කරන අයෝමා වික්‍රමසිංහ මහත්මිය උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවනින් සැනසේවා.
එමෙන්ම පුණ්‍යවන්ත ගෞරවනීය ස්වාමින් වහන්සේටත් චිරාත් කාලයක් භවනිරෝධ ගාමිනී පටිපදාව ලෝකයාට හෙළි කිරීමට නිරෝගී සම්පත්තියක් දීර්ඝායු සම්පත් ලැබේවා. උන්වහන්සේට මේ භවයේ අවසන් භවයේම වේවා. ධර්ම දේශනාව සඳහා මූල්‍ය දායකත්වයේ දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංස සම්මත පිහිටා මේ අකල් වියෝගයෙන් කම්පණයටපත් වුණු හැම දිනාටම තමන්ගේ මේ කම්පනය තමන් තුළ තිබුණා වූ ඇතුළත ප්‍රවාහනයක් ස්වභාවයක් එළියට ඒමක් බවත් එය හඳුනා ගන්නට ලැබීම තුළින් තවත් එබඳු අවස්ථාවක් ආපුවම එදාට කම්පණය නොවීන්ට මේ කම්පන ස්වභාවය හිතින් ඉවත් කර යුතු බවත් තේරුම් ගන්න. ඒ නිසා බාහිර ලෝකයක වරදක් නොව තමන් හදාගත්තා වූ අල්ලා ගැනීමේ තැවුල බව තේරුම් ගන්නට ලැබෙනවා නම් ලෝකයේ සිද්ධි අපට පාලනය කරන්න බෑ. නමුත් අපට කම්පණය නැතුව ඉන්න පුළුවන් ස්වභාවයක් බුදු සමය තුළ හඳුන්වා දෙනවා. එබැවින් මව්පියන් හෝ සහෝදරයන් වශයෙන් දුකටපත් වෙන අයත්තම් ඒ අයගේ සිත සංසඳවා ගැනීමට මේ හේතු වේවා. දියණිය අකල් මරණයකට ගොදුරු නොවේවා. ඈ සහ ඥාතීන් වෙනුවෙන් ධර්මානුශාසනාවේ දායකත්වය දරා මේ බුදු ප්‍රාර්ථනා කළා වූ අය ඇතුළු කොට ඇති ධර්ම ශ්‍රවණය කළා වූ හැම මේ කම්ම නිදානය මේ දුක්වලට හේතු බවත් කම්ම නිදානයෙන් නිදහස් වෙන්න පුළුවන් නම් කම්මක්ඛය කියන ප්‍රතිපදාව තුළ ඔය ඔබ අපට ප්‍රාර්ථනා කරන්නා වූ අවසන් භවය කියන එක ඔබටත් ලං කරගන්න පුළුවන් වෙයි. එසේ කර ගැනීමට මෙම ධර්ම කරුණු හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං